ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් හැමදාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන් වතාවක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සදා බුද්ධ සම්පන්න පින්වත් දරුවනේ, ඒ වගේම අද දවසේ දරුවන් තරුණැත්තන් සඳහා අපි වෙන් කරලා තියෙන කාලය තුළ තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා දරුවන් සමග ඒකරාශී වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ සතියේ කතා කරමින් ඉන්නේ මේ තීන මිද්ද, කම්ම කුසීතකම්, කම්මැලිකම්, එතකොට කිසි උවමනාවක් නැතුව වැඩ කරන ඒවා, ඒ වගේ බොහෝ කරුණු වීරිය තුලින් අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් දරුවන්ගේ පැත්තෙන් ගත්තහමත් මේවා උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයක තියෙන ළමයි තමයි අපි සමග මේ ඉන්නේ. මොකද වැඩිහිටියන්ට වැඩිය, තරුණ වැඩිහිටි කාණ්ඩයටත් වැඩිය ගොඩක්ම අපිට මේ ධර්මතාවයන් හොඳින් ග්‍රහණය කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ සැබෑවටම සැලකිල්ලක් දැක්වුවොත් දරුවන්ට වගේම ළමයින්ට වගේම තරුණ අයට. දරුවෝ කියනවා දෙපැත්තටම දෙගොල්ලම දරුවෝ, අපි ඔක්කොමත් දරුවෝ. දරුවෝ කියන වචනේ සාපේක්ෂයි.
නමුත් තරුණ සහ ළමා කියලා අපි අද දවසේ අර්ථ දක්ව ගන්නේ මේ අයට වැඩිපුර වාර ගානක් පුළුවන්කම තියෙනවා මේ කරුණු හොඳින් ග්‍රහණය කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේකට හේතුවක් තියෙනවා. තමන්ගේ ශරීරය අභිබවා යන්න ශක්තියින් තියෙනවා තරුණ කාලේ. තමන්ගේ ශරීරය අපිට සටනක් තමයි හැම වෙලේම ලබා දෙන්නේ. හැම වෙලේම කියන්නේ මං හැමදාම කියනවානේ මේ ශරීරය ඉන්දවන්න කියනවා. නිදි කරවන්න කියනවා. හිටගෙන ඉන්නකොට කියනවා ඉන්දවන්න දැන් රිදෙනවා කියලා. නිදි කරවන්න කියලා කියනවා. කෑම දෙන්න කියනවා. වතුර දෙන්න කියනවා. ඉතින් අපි ඉල්ලන වෙලාවේ හැම වෙලේම මේවා දෙන්න ඕන. අනිත් එක තමයි රිදෙනවා. රිදෙනකොට හැම වෙලේම ඒ රිදෙන ස්වභාවය නැති කරගන්න අපි ඉරියව් වෙනස් කරන්න ඕනේ. සහ මොනවා හරි දේවල් සිද්ධ කරන්න වෙනවා එක විදිහකට ඉන්න බැරි වෙන හින්දා. ඉතින් මේවා ඔක්කොම අභිබවා තමන්ගේ හිත හොඳින් ශක්තිමත් කරගන්න පුළුවන් කාලය තමයි තරුණ කාලය කියලා කියන්නේ. මේ තරුණ කාලයේදී තමයි අපේ දරුවනේ තමන්ට තමන්ගේ ජීවිතයට වටිනාකමක් හදාගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අවුරුදු උපරිමය මං හිතන්නේ අවුරුදු 30ක් විතර තමයි සාමාන්‍යයෙන් රටක මේ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ලේසියෙන් ගියම පිළිගැනීමක් තියෙන්නේ. දැන් ඔය පාඨමාලා තියෙනවා නොයේකුත් උපාධි පාඨමාලා හුඟක් රටවල් වල අපි දන්න හැටියට අවුරුදු 21ක් 22ක් වෙනකොට උපාධියත් සම්පූර්ණ කරගෙන ඉවරයි ළමයි. එතනින් එහාට තියෙන ජීවිතයේ ඒ දේවල් යොද කටයුතු කරන්න. අපේ ඒ වුණාට ඒකට ගොඩාක් කල් යනවා. ඊට වැඩිය අවුරුදු සාමාන්‍ය 25ක් 26ක් 27ක් විතරවත් වෙනවා. උපාධියක් සම්පූර්ණ කරගන්න. ඒතර ජීවිතය අර හොඳටම කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් කාලේ අඩු වෙලා එන්නේ අපි අර කියන තරුණ වැඩිහිටි කට්ටියගේ පැත්තට තමයි එන්නේ. මම ඔය තරුණ වැඩිහිටි කියලා කියන්නේ සාමාන්‍ය විවාහ ප්‍රාප්තවත් වෙලා සාමාන්‍යයෙන් අවුරුදු 35 45 50 විතර පිරිසට. ඊට පස්සේ ඉතින් 55න් 60න් විතර පස්සේ වැඩිහිටි කියන තැනට යනවා. ඉතින් මේ වගේ පරාසයක තමයි අපි තරුණයෝ කියලා ගන්න වෙන්නේ අවුරුදු 15ත් ඉඳන් 35ක් 40ක් විතර දක්වා පිරිස. එතකොට අනිත් අය පුංචි කට්ටිය ළමයි වෙනවා. ඉතින් මේ විදිහට අපිට අර්ථ දැක්වීමක් හදාගෙන අපි ඒ කණ්ඩායම් දිහා බැලුවොත් එහෙම මේ තරුණ අයට තියෙනවා ඒ තරුණ කාලෙදී ජව සම්පන්නව වැඩ කරලා තමන්ගේ තමන් ජීවිතේ යා යුතු පාර මොකක්ද කියලා තීරණය කරගන්න ඕනේ. ඒ කාලෙදී තමන්ට යන්න ඕන පැත්ත යන්න ඕන ආකාරය යන්න ඕන ජීවිතේ ගොඩනගෙන්න ඕන පදනම ඔය කාලෙදී හදාගන්න නැති අයට හැමදාම ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අපි දන්නවා අවුරුදු සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ලංකාවේ අවුරුදු 16 විතර වෙද්දී ඉවර වෙනවා. ඊට පස්සේ උසස් කරලා ඉවරනකොට අවුරුදු 18ක් 19ක් වෙනවා. ඒතර උසස් අධ්‍යාපනය ඉවර වෙනකොට අවුරුදු 24ක් 25ක් විතර වගේ වෙනවා. මොනවත් මේ කරදරයක් නැතුව ගියොත් නමුත් එහෙම යන්නේ නැහැ. හැමදාම මොන හරි කරදර තියෙනවා. විශ්වවිද්‍යාල වැහෙන ඒවා අර මේ ඔය වගේ කරදරකාරී තියෙන හින්දා අර එක අවුරුද්ද කරදරයක් වුණොත් අවුරුදු 5ක් 6ක් යනකම් අපේ ළමයින්ට පොලිමක ඉන්න වෙනවා. ගෙදර නිකන් ඉන්න මේ අතර වාරේ නරකම කාල දෙකක් තියෙනවා. එකක් තමයි O level විභාග ඉවර වෙලා A level විභාගේ ආරම්භ වෙනකන් තියෙන කාලේ විභාගය නෙවෙයි පාඩම් ආරම්භ වෙනකන් පාසල ආරම්භ වෙනකන් තියෙන නිවාඩු කාලය කියලා කියන්නේ නිකම්ම ඉන්න තියෙන කාලයක් ඒ ළමයින්ට. ඊළඟට A level ඉවර වෙලා ඊටත් වැඩි නරක කාලේ තියෙන්නේ A level ඉවර වෙලා කැම්පස් ආරම්භ වෙන්න තියෙන කාලේ. ওই කාලේ තමයි වැඩියෙන්ම නරක වෙන්නේ. ඒ දිහා තරුණ ළමයෙක්ින්ද අවුරුදු 18කට වඩා වැඩි ළමයෙක්ින්ද මොකද වෙන්නේ? යා තනියම අත්දැකීම් ලබන්න හදන කාලේ. ඒ කාලයේදී මොනවා හරි දෙයකට විශේෂිත දෙයකට හිත යොමු කරගන්නට නොහැකි වෙන අයට ගැටලුවක් එනවා. පැහැදිලිවම ඔය එක විෂම දේවල් මේ ලෝකේ තියෙනවා. ඊට අමතරව ඔය වැනි කාලේ තමයි අද අපි කතා කරන්න යන මාතෘකාව කියලා කියන මේ තීන මිද්දෙන් හොඳට බැටකන්නේ. තීන මිද්දේ කියන එක මැඩගෙන යන්නේ අපිව. ඉතින් ඒකින්ද අපි හැම වෙලේම ජීවිතයේ ජීවත් වෙන්න ඕනේ. අවුරුදු 30ක් 35ක් යනකොටවත් මේ පුරුදු ටික හරියට ඇති කරගත්තේ නැත්නම් එතනින් එහාට ඇති කරගන්න බොහොම අමාරුයි. බොහොම අමාරුයි. කම්මැලි මිනිහෙක් වුණොත් හැමදාම කම්මැලි මිනිහෙක් වෙනවා. එතකොට මේ ළමා කාලය සහ තරුණ කාලයේදී මේ කම්මැලිකම යට කරගන්න තියෙන ක්‍රමවේද. ඒවට තියෙනවා ක්‍රමවේද. අන්න ඒ ක්‍රමවේද භාවිතා කරලා
ඒවා යට කරගත්තේ නැත්තම් දරුවනේ අපිට යන පාර මේ පිරිසිදු පාරක් වෙන්නේ නැහැ, ක්ලියර් පාත් එකක් වෙන්නේ නැහැ අපි යන පැත්ත. හරි. මොකක් හරි ශාස්ත්‍රයක නිපුණත්වයක් මතක ඇති පළවෙනි සතියේම අපි ජයමග මේ ළමා සහ තරුණයන් කෙරෙහි අවවාදාත්මකව සිද්ධ කරන දේශනාවේදී කිව්වේ තමන්ට වටිනාකමක් ඇති කරගන්න. තමන්ට වටිනාකම් ඇති කරගන්නේ පැහැදිලිවම තමන්ගේ පැත්තෙන් දරුවනේ හැකියාවන් වලින් විතරයි. වෙන දෙයකින් වටිනාකම් නැහැ. වෙන දෙයකින් තියෙන වටිනාකම් සාපේක්ෂයි. ඒ කියන්නේ අම්මට වටිනවා, ආදරය කරන අයට වටිනවා, සහෝදරයින්ට වටිනවා, යාළුවන්ට වටිනවා තමන්ව. ඒ අයගෙන් තමයි අපි වටිනාකම් බලාපොරොත්තු වෙන්නේ. ඒ අය ඉතින් රත්තරන් කියලාත් කතා කරනවා. රත්තරන් පුතා කියලා කතා කරනවා. ඉතින් එහෙම කතා කරන්නේ වටිනාකමක් තියෙන දෙයක පෞද්ගලික වටිනාකමක්. ඒ පෞද්ගලික වටිනාකම කිසිම විදියකින් සමාජ වටිනාකමක් වෙන්නේ නැහැ. ඔකට මම කියපු උදාහරණය තමයි මේ හොර කාසියක් සහ රත්තරන් කාසියක් කියලා. කාසි ගොඩේ තියෙන හොර කාසියක් තියෙනවා. හොරට හදපු කාසියක්. මේ කාසියට හැබැයි වටිනාකමක් තියෙනවා සම්මත කරලා තියෙන හින්දා. ඒ කියන්නේ අපි ඇත්තටම ගත්තොත් යම් කිසි පිරිසක් මෙන්න මේකට දැන් අපි තුන් රුපියල් 5000 කොලේ කියලා. මේ 5000 කොලේ සැබෑ වටිනාකමක් නැහැ. කොලේට 5000ක වටිනාකමක් නැහැ. වටිනාකම තියෙන්නේ සම්මතයට. හරිද? එහෙම සම්මත කරගත්ත වටිනාකමක් තමයි දෙමව්පියන්ගෙන් අපිට ආදරය කරන අයගෙන් ළඟ ඉන්න අය සම්මත කරලා මෙයා මට නම් වටිනවා කියලා. හැබැයි 5000 කොලේ සම්මත කරලා තියෙනවා ඒක හින්දා ලෝකේ කොහෙට හරි අරගෙන ගියොත් එහෙම ඒකෙන් වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් බාණ්ඩ හොමාරු කරගන්න බෑ. ඒක මුදල් වලට හොමාරු කරගන්න ඕනේ. එහෙමනම් එහෙ කොල වලට තමයි එහෙ වටිනාකමක් තියෙන්නේ. එහෙ සම්මතයට. හැබැයි රත්තරන් කාසියක් වගේ දෙයක් අරගෙන ගියොත් ලෝකේ කොහෙ අරගෙන ගියත් රත්තරන් පවුමක් එන්න ඒකට වටිනාකමක් තියෙනවා. කොහේ තැනක වුණත්. ඒතර අපි ඇති කරගන්න ඕන වටිනාකමන්නේ ඒ වගේ වටිනාකමක් කියන එක අපි හැම වෙලේම මතක තියාගන්න ඕන. අපේ වටිනාකම විය යුත්තේ අන්න අර රන් කාසිය වගේ. අපේ වටිනාකම රන් කාසිය වගේ විය යුතුමයි. ඒ කියන්නේ කොහේ ගියත් වටින පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් වෙන එකේ පෙර නිමිති, එහෙම කෙනෙක් වෙන එකේ ආරම්භය අවුරුදු 20ට ඉස්සෙල්ලා සිද්ධ කරගත යුතුව තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයට යන ළමයෙක් අවුරුදු 20ට ඉස්සෙල්ලා එයා මගේ ජීවිතය වෛද්‍යවරයෙක්ද, ගුරුවරයෙක්ද, නීතිඥයෙක්ද, ඉංජිනේරුවෙක්ද කියලා තීරණය කරගන්නවා. එයා උසස් පෙළ සමත් වෙන විෂය ධාරාව තුළ එයා තීරණය කළ ඉවරයි. එයා යන මග ඊට පස්සේ බලන්න අවුරුදු 18 දී තීරණය වෙන පැත්ත අනුව එයාගේ මුළු ජීවිතේම වේදනාලාව කරේ. හරිද? එයා අවුරුදු 18 දී තීරණය වෙනවා එයාගේ ජීවිතේ. එතනින් එහාට එයාගේ ජීවිතේ තීරණය වෙලා ඉවරයි. එතනින් එහාට අපි හිතමු බොහෝ භවභෝග සම්පත් අඩු දරුවෙක් කොහොම හරි කරලා වෛද්‍ය විද්‍යාලයට සමත් වුණා කියලා. එතනින්ම එයාගේ මුළු ජීවිතේම වෙනස ආරම්භ වෙලා ඉවරයි. දැන් තියෙන්නේ විශ්වවිද්‍යාලයට කියලා ඉගෙනගෙන වෛද්‍යවරයෙක් විදිහට එළියට ආවට පස්සේ තමන්ගේ අම්මා තාත්තට සලකලා හොඳින් තමන්ගේ කටයුතු ටික සිද්ධ කරගෙන යෑමේ වැඩපිළිවෙල තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් ඒවා අපි ඉතා හොඳින් වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ කොයි විදිහටද අපි මේ තරුණ කාලය කුමන හෝ ශාස්ත්‍රයක් ඉක්මනට තෝරගන්න දරුවනේ. තෝරගෙන ඒ ශාස්ත්‍රය තුළ මම නිපුණයෙක් වෙනවා, නිපුණත්වයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා කියලා ඒ ශාස්ත්‍රයේ බොහෝ දේවල් හදාරන්නට ඕනේ. නැත්තම් ඉතින් ඔය චණ්ඩිකම් වටිනාකම් හැම දෙනෙකුටම කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. හැම දෙනෙකුටම කරන්න පුළුවන්, වැඩි දෙනෙකුට කරන්න පුළුවන් දේවල් වලට මේ සමාජයේ තියෙන වටිනාකම අඩුයි. අන්න එහෙම හිතන්න බලන්න. ඒ විදිහට හිතපුවම මගේ මුළු ජීවිතේම තීරණය වෙන්නේ, මගේ මුළු ජීවිතේටම පදනම වැටෙන්නේ, ෆවුන්ඩේෂන් එක දාගන්නේ මෙන්න මේ කාලය කියලා. ඔය ටික තීරණය කරපුවාම අපිට මේ කම්මැලිකම දුරු වෙන්න පටන් ගන්නවා. මොකද අරමුණයි ප්‍රබල වෙන්න ඕන. අරමුණ සහ අරමුණට තියෙන සතුට, අරමුණ කෙරෙහි තියෙන මේ කැමැත්ත, ඊළඟට ඒ කැමැත්ත ඇති කරගන්න කොහොමද? අරමුණ කෙරෙහි තියෙනා වූ ආදීනව මෙනෙහි කිරීම සහ ආනිසංස මෙනෙහි කිරීමේ හැකියාව. තමන්ට ආදීනව සහ ඒ කියන්නේ මේ අරමුණට මම ගියොත් මට මේ වගේ ලාභ ලැබෙනවා, අරමුණට යන්න බැරුණොත් මේ වගේ පාඩු සිද්ධ වෙනවා කියලා තමන්ගේ පැත්තෙන් අන්න එහෙම මෙනෙහි කර කර ඕවා අපි ඔක්කොම කතා කරලා තියෙනවා. ඉතින් මේ සතියේ අපිට තියෙන්නේ හරියටම කරන්න ඕන වැඩපිළිවෙලක්. මේක අපේ දරුවන්ට අපි මතක් කරනවා.
මේක කොහොම හරි කරන්න කියලා. එතකොට අපි මේ සතිය කතා කරපු කරුණුවල තියෙනවා අපූරු වැඩක්. තැන් 8ක් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. අවස්ථා 8ක් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ ජීවිතේ ජීවත් වෙද්දි මේ කම්මැලිකමට යට වෙලා ඔහේ වැටිච්ච කෙනෙක් බවට පත් වෙනවා. වැටිච්ච කෙනෙක් කියලා කියන්නේ මොකක්ද? කම්මැලිකමට යට වෙලා වැටෙන අය නැගිට ගන්න හරි අමාරුයි. නැගිටවන්න බෑ ලේසියකට. ඒ කියන්නේ ඉඳගත්තොත් ඉඳගත්තා තමයි. හරි කතා කරන්න ගත්තොත් කතා කරන්න ගත්තා තමයි මොනවා හරි. එක වැඩයකින් තව වැඩයකට මාරු වෙන්න එයාලට හරි අමාරුයි. ශරීරයත් ඒ විදිහට හැදෙනවා දරුවනේ යම් ප්‍රමාණයකට හරි කැතයි ඊට පස්සේ කම්මැලිකම අම්මේ කීකේ නැගිටිනවා දන්නවනේ පුංචි කාලේ තරුණ කාලේ සමහර අය පුටුවකින් නැගිටිනවා. අයියෝ හරි අමාරුයි අම්මේ කියලා කේන්දිරි ගාන ගතිය තියෙනවා. කේන්දිරි ගෑවෙන ගතිය තියෙන්නේ ඔන්න ඔය තීන මිද්දේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් කේන්දිරි ගෑවෙන දරුවෙක් වෙන්න එපා. අපි කවමදාක්වත් කෙඳිරි ගෑවෙන දරුවෙක් විය නොයුතුයි. එහෙම කෙනෙක් වෙලා බෑ. අපරාධ මුළු ජීවිතේම කෙඳිරි ගගා ඉන්න වෙනවා. කාර්යක්ෂම මිනිස්සු කෙඳිරි ගගා ඉන්නේ නැහැ. ඒ කට්ටිය වේගවත්ව වැඩ කරනවා. මං ආයසරයක් මතක් කරන්නම් අපේ දරුවන්ට අපි මේක ජීවන තරඟයක් හරි අපි ඔක්කොම මව් කුසෙන් බිහි වුණාට පස්සේ ඒ කෙනාගේ තියෙන දක්ෂතාවයන් අනුව ඒ කෙනාගේ තියෙන කුසලතාවයන් අනුව ඒ අය යන දුර තීරණය වෙලා තියෙන හැමෝටම මේ ලෝකේ ඉහළම දියුණුවකට යන්නට නොහැකි. ඒ වගේම හැමෝටම තමන්ගේ ජීවිතය අන් අය සමග මේ තියෙන කටයුතු වලදී ගැලවිලා යන්න බෑ. එක තැන්වල ඇලෙනවා. ඉතින් මේ වගේ ඔක්කොම කඩාගෙන සියලු බාධා බිඳගෙන යන්නට විශේෂයෙන් තීන විද්‍යාව කියන්නේ තමන්ගේම ඇතුළෙන්ම එන ප්‍රබල බාධාවක්. ඒවා කඩාගන්නට අවශ්‍ය ක්‍රමවේද පුහුණු කරලා පාවිච්චි කරේ නැත්නම් ජීවිතේ කම්මැලියෙක් බවට පත් වෙනවා. භවභෝග සම්පත් නැති කෙනෙක් බවට පත් වෙනවා. කුසලයක් වඩන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. මේ ජීවිතයත් නිකන් ඔහේ වැටි වැටි ඉන්න කෙනෙක් වෙනවා. අන් අයට අප්‍රිය පුද්ගලයෙක් වෙනවා. තමන්ටත් අප්‍රිය ගතියක් එනවා. අන්තිමට එපා වෙනවා වගේ වෙනවා. ඉතින් ඔය වගේ හිත ශක්තිමත් නැති හින්දා ගැටලු ගොඩාක් එනවා. ඉතින් මේවා ගැන අපි යම් විමසිලිමත් නුවණකින් බලන්නට ඕනේ. යම් ආකාරයක විමසිලිමත් නුවණකින් මේවා පිළිබඳව අපි ඊ타ත්ම ප්‍රබලව ඒ පිළිබඳව අදහසක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙල කොහොම හරි හදා ගන්නට ඕනේ. හොඳයි. දැන් එතකොට අවස්ථා 8ක් ගැන මම කිව්වා. දැන් අපි මේ හදන්නේ වැඩ පටන් ගන්න. දැන් මේ සතියේ මේ පිළිබඳව යම් කරුණු දැනගත් අපේ වැඩිහිටි පිරිස් නැවත ආවර්ජනය කරගන්න මේ දරුවන්ට කියලා දෙන වෙලාවේ මේ වැඩේ. මේක එක්තරා යුද්ධයක් වගේ වැඩක්. හරිද? අවස්ථා 8ක් පිළිබඳව පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕන අවස්ථා 8ක්. එකක් තමයි අපි කරගෙන යන අපි ඍජුවම දරුවෝ සහ තරුණයොත් එක්ක කතා කරන හින්දා අපි ඍජුවම කතා කරමු අධ්‍යාපනය කියලාම. අධ්‍යාපනය සඳහා අපිට සැලැස්මක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාලය වෙනකොට මම මෙන්න මේ වගේ තැනකට මගේ අධ්‍යාපන සුදුසුකම පත් කරගන්නවා කියලා. ඒ සඳහා දවසකට පාඩම් කරන්න ඕන කොටසක් සතියකට මෙන්න මේ කොටස ඉවර කරගන්න ඕනේ. ඒතර මේ නිබන්ධන ටික මේ විදිහට ඉවර කරගන්න. ඔය වගේ මොනවා හරි දේවල් ටිකක් ජීවිතේ තියෙනවා දවසකට කෙරෙන්න ඕන වැඩ කොටසක් සතියකට කෙරෙන්න ඕන මාසයකට කෙරෙන්න ඕන. ඔය විදිහට සැලසුම් සහගත ජීවිතයක නම් එහෙම තියෙනවා. ඉතින් එහෙම තියෙන කෙනෙකුට බාධා වෙන තැන් 8 තමයි වෙන වැඩක් කියදෙන දවසක් එනවා. වෙන වැඩක් කියදෙනකොට හදිස්සියෙම ඒ වැඩේ හින්දා විනාශ වෙනවා හුඟක් අයගේ මේ සැලසුම්. ගමනක් යන්න යෙදුණා දෙවෙනි එක. හරි. වෙන වැඩක් යෙදුනහම වෙන්නේ මේ කරගෙන ආපු මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ආයසරයක් මේ කරගෙන යන මානසිකත්වයට තමන්ගේ මේ යන අපි මේ යන වේගයට රේට් එකට අපිට එන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නැවත වාරයක් අපේ හිත මේ අපි කරගෙන යන වැඩේ සම්පූර්ණයෙන් මැන හිටිනවා. සමහර අයට ආය මේ වැඩපිළිවෙලට වැටෙන්න ඒ මානසිකත්වය වට ගන්න බොහොම අමාරු වෙනවා. මොකක් හරි වෙන වැඩක යෙදෙන්න උනහම. දෙවෙනි එක ගමනක් යන්න උනොත් හදිස්සියේ මල ගෙදරක මගුල් ගෙදරක වගේ යන්න උනොත්. තුන්වෙනි එක
අසනීපයක් වගේ තත්ත්වයකට පත් වුණොත් සහ හතරවෙනි එක ආහාර ගැනීම සඳහා ඒක කෙටි එකක් වුණත් ඒක දරුණු එකක්. මෙන්න මේ අවස්ථා හතරේ දෙපැත්ත. හරිද? මෙන්න මේ දෙපැත්තේදී මේ කියන තීන මිද්දය තදින් එන වෙලාවල් තමයි ඒ. තීන මිද්දේට හොඳට වෙලාව එන ඔය මගාරින්ඩ තීන මිද්දේ තියෙන හරියට වැඩ මගාරිනවා දරුවනේ අනිවාර්යයෙන්ම ඒ කට්ටිය මගාරිනවා විතරක් නෙවෙයි කල් දාන හැම වෙලේම පස්සේ පුළුවන් තව චුට්ටකින් පුළුවන් එහෙම කල් දාන අය තමයි තීන මිද්දේ තියෙන අය. හරි? ඒකින්ද අපි හැම වෙලේම බලන්න ඕන අපි කොහොමද අපි කල් දමන අයද නෑ අපි කල් දමන අය විය නොයුතුයි. ඒකින්ද මේ තීන මිද්දේ ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඔය අවස්ථා 8 ගැන ආරම්භයේදී සහ පසුව අපි සැලකිලිමත් වෙන්න ඕන. ජීවිතේ මට අද මේ වගේ අවස්ථාවක් එනවා. දැන් මම අද හැන්දෑවේ ඉන්නවා නම් ගමනක් යන්න මම දැම්ම ඉඳන් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මොකක්ද? මගේ හිත මං කරගෙන යන වැඩ නවත්තනවද මේ ගමනක් යන්න තියෙන හින්දා කියලා. ගමන ගිහලා ආපු ගමන් මං සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මගේ හිත ආයසරයක් අර කරපු වැඩ ටික කරන්න දෙන්නේ නැති තත්යකට ද ලෑස්ති වෙන්නේ. හරිද? ඔන්න ඔය අවස්ථා දෙක ගැන අපි දැඩි සැලකිල්ලකින් සිටිය යුතුයි. ඔය අවස්ථා දෙක ගැන අපි ඉතාම දැඩි සැලකිල්ලකින් ඉන්න ඕනේ. හරිද? ඉතාම දැඩි සැලකිල්ලකින් වාසය කරන්නට ඕනේ. ඔන්න ඔය ටික පිළිබඳව. හරි. එතකොට ඊළඟට ගමනක් යන්න. ඊළඟට වෙන වැඩක් කරන්න. එතකොට දෙකයි ඊළඟට අසනීප වෙන්න වගේ ඇත්තටම තේරෙනවනේ අසනීපයක් වෙන්න වගේ නම් ඇත්තටම තේරෙනවා සමහර විට ඒ අසනීපය මගහැරලා යන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ යම්කිසි ප්‍රතික්‍රියාවක් දක්වලා ඒ අසනීපය නැති කරලා දානවා. එහෙම වෙනවා සම්පූර්ණයෙන් හැදෙන්නේ නැතුව. ඉතින් ඒ වගේ වෙලාවක අසනීපයක් හැදීගෙන එන වෙලාවක නම් අපි මොකද කරන්න ඕනේ? මේ අපේ හිත සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? නෑ මේ අසනීපයක් හැදීගෙනයි එන්නේ ඒකින්ද මේ වැඩ කරන්න බෑ කියලා අතහරින්න බලනවා. ඊළඟට අසනීපයක් හැදලා ඉවර වුණාම නම් හුඟක් වෙලාවට ඒක බලනවා. ඊළඟට කාලම හිටියානම් හොඳයි යන්න කෑමට පෙර සහ කෑමට පසු අපෝ දැන් කෑවා විතරයි කියලා ඔන්න ඔය විදිහට ආපස්සට දාන්න පුළුවන්. ආපස්සට දැමීමෙන් අපේ වැඩ නවතින ආකාරය පිළිබඳව අපි බලන්න ඕනේ. දැන් 8 තැනක් ගැන කිව්වා. ඔන්න 8 තැන ගැන සැලකිල්ලෙන් ඉඳලා ඒ 8 තැනේදී තමයි පරදින්න නැතුව ඉන්න ඕන. මොනවද මේ පරදිනවා කියන්නේ මොකක්ද? එතකොට මේ පරදිනත් ආකාර 3ක්. ස්ථාන 8යි ආකාර 3යි 24ක් ගැන සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකක්ද ආකාර 3? පළවෙනි එක තමයි වැඩේ පටන් ගන්නවක්වත් මේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔය අවස්ථා 8 කියන වැඩකට පෙර ගමනකට පෙරපසු වැඩකට පෙරපසු ආහාරයකට පෙරපසු සහ අසනීපයකට පෙරපසු කියන අවස්ථා 8ේදී ආකාර 3කින් හානි කරනවා. ඒ අවස්ථා 8ේදී ඒ වෙලාවල් 8ේදී විය හැකි බැරිකම් 3ක් තියෙනවා. එකක් තමයි වැඩක් පටන් ගන්න හිත ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍ය වැඩක් පටන් ගන්න අපිට වීරයක් තියෙන්න ඕනේ. හරි. අන්න ඒ වීරය නැත්තම් ඒ වැඩේ පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඕන වෙලාවක නවත්තපු වැඩක් පටන් ගන්නත් වීරයක් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි පටන් අරගෙන වැඩේ කරගෙන යනකොට අපිට ඒ වැඩේ හින්දා මහන්සියක් එනවා. කරගෙන යන වැඩි දැන් මේ ධර්ම දේශනාව පටන් ගන්න මට වීරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොම හරි දැන් මේ වෙලාවේ පටන් ගන්න ඕනේ කියලා පටන් ගන්න වීරයක් තියෙන්න ඕනේ. කරගෙන යනකොට මේ බලන්න. කරගෙන ටිකක් දුර යනකොට මහන්සියක් එනවා ඒ වැඩේ හින්දා. අන්න ඒක හින්දා මගේ වීරිය අඩු වෙන්න පුළුවන්. ධර්ම දේශනාව සිද්ධ කරන දැන් බෑ කියලා හිතෙන්න පුළුවන්. හරිද? එතකොට දෙවනියෙන් ඒ එන අපිව වැඩේ නවත්වන්න එන බලවේගය. පළවෙනියෙන් පටන් ගන්න බැරි වෙන්න ආපු බලවේගයට වඩා ඉක්මනින් වැඩේ නවත්තනවා. මොකද මේකෙත් මේ මගේ හිතෙන්මත් තියෙනවා ඒ වෙහෙසකාරී ගතිය ඇති වෙන ගතිය වැඩක් කරගෙන යද්දි. එහෙනම් දෙවෙනි වීරිය පළවෙනි වීරියට වඩා ප්‍රබලව එන්න ඕනේ නවත්ත ගන්නේ නැතුව. ඔන්නවට එන්න නොදී තමයි අර අවස්ථා 8ේදී කම්මැලිකම එන්නේ මේ හිතට.
එතකොට ඊළඟට පටන්ගත් එක කරගෙන යන්ඩ ඊට පස කරගෙන යනකොට ඒක නිමාවක් දක්වා කරගෙන යන වැඩේ නිමාවක් දක්වා අරගෙන යන්ට දෙන්නේ නැතුව ආපහු ආපස්සට අදින බලවේගයක් තියෙනවා ඒ වීරයට එන්ඩ දෙන්නේ නැතුව අන්න එහෙම නැතුව ඔය අවස්ථා තුනේ දී අපි පැරදුනොත් අපේ දරුවනේ අපිට ඒ වැඩේ සම්පූර්ණ කරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට අපේ හිත එතන තියෙන ඒ වැඩේ ගැන විතරක් නෙවෙයි එහෙම පැරදෙන ස්වභාවයේ කෙනෙක් බවට පත් වුනහම තමයි එයා හැමදාම වැඩ කල් දාන්නේ සහ කම්මැලි වෙන්නේ. හරිද? එක දවසක් ඔය අවස්ථා තුන හඹාගෙන ගිහිල්ලා නෑ මම දැනගත්ත දැන් මේ වගේ අවස්ථා තුනක් තියෙනවා. මේ වගේ විය හැකියාවන් තුනක් තියෙනවා. ඊට අදාළ සිද්ධ වෙන්න පුළුවන් තැන් 8ක් තියෙනවා. මේ ඒවා ගැන මම සැලකිලිමත් වුණොත් මේ තමයි ලොකුම ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් අවස්ථා කියලා තේරුම් ගන්න ඕන. අවස්ථා 8ක් තියෙනවා ආකාර 3ක් තියෙනවා. අවස්ථා 8ක් තියෙනවා ආකාර 3ක් තියෙනවා. මේ ආකාර වලින් එකකදීවත් මන් නම් පරදින්නේ නැහැ කියලා ඒ සඳහා සතුරන්ට මුහුණ දෙන්න කලින් සූදානම් වෙන හමුදාවක් වගේ මගේ පැත්තෙන් මේ මං කරගෙන යන ක්‍රියාව පිළිබඳව දරුවනේ හොඳින් මෙනෙහි කරලා හොඳ බලයක් හදාගෙන තියාගන්න ඕන. ඇතුලෙන් එන්න ඕන හොඳ වීරයක්. නැහැ මම මේක මේ විදිහට කරනවාමයි කියලා ඇතුලෙන් එන තද බල වීරයෙකුත් සමග තමයි මේ කටයුත්ත සාධාරණව නිම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එන්න ඒ වීරය හදාගෙන තියාගන්නවා. තැන් 8කදී අවස්ථා 8කදී සහ ආකාර 3කදී මට හානි වෙන්න පුළුවන්. බැරි වෙලාවකත් මම අයියෝ දැන් පුළුවන්කම තියාගෙන පුළුවන්කම කියලා කියන්නේ බාහිර කිසිම වෙන බලවේගයකුත් නැතුව වෙන වැඩකුත් නැතුව ඔය කියන අවස්ථා 8ේදී නිකම්ම මේක නිකම් වැහිලා යනවා වගේ තමන් කරගෙන යන වැඩේ එක පාරටම නවතා දාන්නට සිද්ධ වුණොත් තමන් කරගෙන යන වැඩේ එක පාරටම නවතා දාන්නට සිද්ධ වුණොත් එතනදී ලොකු ගැටලුවක් අතිවිශාල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි ඉතින් මේ තියෙන විදිහට යට වුණා කියන ප්‍රබල ගැටලුව. ඉතින් අන්න ඒ ගැටලුවට ඉඩ තියන්නේ නැතුව ඒ ගැටලුවට අපි ඉඩ තියන්නේ නැතුව කලින්ම ඒවා හඳුනාගෙන මේ අවස්ථාවලදී මම සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මේ ප්‍රහාරය මට එන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා ඔන්න ඔය අවස්ථා 8 සහ ආකාර 3 ගැන හොඳින් සැලකිල්ලෙන් ඉඳලා ඒකට යට වෙන්න දෙන්නේ නැතුව ඉන්න ඕනේ. එක දවසක් යට වුණොත් මොකද කරන්නේ? එක සැරයක් හරි එක වතාවක් හරි යට වුණොත් හුඟා කට්ටිය කරන්න වැඩේ තමයි ආයෙනම් මම කොහොම ආත්ම යට වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරන් නිකන් ඉන්නවා. ආයෙනම් එහෙම ආයෙනම් මං එහෙම වෙන්නේ නැහැ ආයෙනම් එහෙම වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරන් නිකන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආය ඒ බාහිර පරිසරයෙන් මේ අවස්ථාව හැදෙනකොට තමයි අපිව ඉක්මනින්ම වර්ධනය වෙන්න බලන්නේ. බාහිර අවස්ථා වලින් මේ තත්ත්වය බාහිර ලෝකේ එන මේ අරමුණු වලින් ඒ අදාළ පරිසරය නිර්මාණය වෙනකොට අකුසලයට අදාළව නොවිය යුතු නොයිපදිය යුතු හැඟීමට අදාළ වෙන විදිහේ ආකාරයේ බාහිර අරමුණු වෙනවා. අන්නේ අරමුණු ආවොත් එහෙම ඔය අවස්ථාවලදී ඔය අවස්ථා 8ේදී අපේ හිත ඉක්මනින් ඒ කෙරෙන්නේ නැති පැත්තට නැඹුරු වෙනවා. ඒකද බොහොම පරිස්සමෙන් බොහොම ඉවසීමකින් යුක්තව බොහොම ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන්න තමන්ගේ පැත්ත ඔය වගේ ලක්ෂණ නැද්ද කියලා. බොහොම හොඳින් නිරීක්ෂණය කරන්න තමන්ගේ පැත්ත ගැන ඔය වගේ අවස්ථා නැද්ද කියලා ඔය වගේ ඔය විදිහට නෙවෙයිද ජීවිතය කරගෙන යන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ කියලා හොඳින් විමසා බලන්න. එතකොට තේරෙනවා ඇත්ත තමයි මේ කියන්නේ. මේක මෙන්න මේ විදිහට මම සකස් කරගන්න ඕනේ කියලා අපිට හොඳින් වැටහෙනවා. ඉතින් ඒ විදිහට පොඩි සටහනක් තියාගෙන මේ කටයුත්ත සම්පාදනය කරගෙන යන්න ඕනේ. එතකොට අපේ දරුවනේ අපි ගැන විමසා හැම වෙලේම නිවැරදි වෙන්න ඕන. ඒක අපි කවුරුත් දන්න ක්‍රමයක් මේ අපේ හිත ගැන විමස. හරිද? අපේ හිත ගැන අපි විමසන්නේ නැහැ අපේ හිතේ හැටි. එයා මේ අවස්ථා 8ේදී වැඩියෙන්ම අසාර්ථක වෙන තැන් හඳුනා ගන්න ඕනේ. ඊළඟට අර ආකාර 3ේදී අසාර්ථක වෙන්නේ කොහොමද කියලා තමන්ම හඳුනා ගන්න ඕනේ. අපි කියන්නේ එහෙමනේ නේ සාමාන්‍ය විවහාර කියන්නේ. එයා ෆේල් වෙනවා කියලා. අන්නේ වගේ එයා ඒ වැඩේ කරන්න ගියාම එයා ෆේල් කියලා කියන්නේ. ඒ වගේ අසාර්ථක වීමක්.
සමහර අය වැඩ පටන් ගන්නට බැරුව අසාර්ථක වෙනවා. ඔක්කොම සැලසුම් කරනවා. හිතනවා. පටන් ගන්න ඕනේ කියලා හිතනවා. එතකොට වෙන වැඩක් යදෙනවා. ඒකින්ද පටන් ගන්න බෑ. හැමදාම කියන්නේ වෙන වැඩක් යදෙනවා ඒකින්ද පටන් ගන්න බෑ කියලා. එයා කවදාකවත් පටන් ගන්න බෑ. එයාට මොකක් හරි වැඩක් යදෙනවම තමයි. යදෙනවා කියන්නේ ඉතින් වෙන වැඩ අනිකුත් වැඩ ඔක්කොම තියෙනවනේ මේ ශරීරයේ අවශ්‍යතාවයන් පවා වැඩනේ. අපේ ප්‍රධාන වැඩේ ප්‍රධාන අරමුණට යනකොට තවත් වැඩ යෙදෙනවා කියන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකෙදී ඒක අභිබවා යන්නේ නැතිනම් යම් කිසි කෙනෙක් ඒ බව අභිබවා යන්නේ නැතිනම් එයා හැමදාම මෙතන යට ඉස්සරහට යන්න බෑ. ඒකද මේ අවස්ථා 8 වැඩියෙන්ම අපිට ඔය මේ ක්‍රමවේද තුනේදී සිදුවිය හැකි ආකාර තුන සිද්ධ වෙන්න පුළුවන් ප්‍රබලම අවස්ථා 8 තමයි මේ ඔකට කියන්නේ කුසීත වස්තු කියලා ධර්මයේ. ධර්මයේ තියෙන්නේ අපිට හානියක් නොවි ජීවත් වෙන්න තියෙන ඉහළම ක්‍රමවේද. ඒවා පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ. භාවිතා කරනකොට තමයි තේරෙන්නේ ඒවා කොච්චරනම් අපිට අපේ ජීවිතයට කොයි තරම් වැදගත්ද කියලා. කොපමණ වැදගත්ද කියලා තේරෙන්නේ අන්න ඒ විදිහට අපේ පැත්තෙන් අපි මේක තේරුම් ගන්නකොට. ඉතින් ඒවා අපි බොහෝමයක් ඉතාමත්ම ඉහළ මානසිකත්වයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ කොයි විදිහකින්වත් ඉඩක් නොදී අපේ ජීවිතයට මේ පරදින්න. මම ඔකට කියන්නේ මොකක්ද අපේ දරුවන්ට දැන් පුරුදු වෙන්න ඕනේ මේ වචනේ. මම මට පරදින්නේ නැහැ කියලා. මම මට පරදින්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. මම මට පරදින කෙනෙක් නම් සමාජයේ ආය අනිත් දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. දරුණුම පරදීම තමයි ඒක. ඒ පරදීමෙන් තමයි ගොඩක් කට්ටිය තමන්ගේ ජීවිත විනාශ කරගන්නේ. තමන්ට පරදින්න එපා. එතකොට මේ අවස්ථාව ගැන විමසිල්ලෙන් ඉඳලා ඔය ආකාර තුනෙන් එකකදීවත් සමහර අය හඳුනා ගන්නවා. මං හිතනවා මට මේ වැඩේ පටන් ගන්න බෑ. මම මේ වගේ දුර්වලතාවයක් තියෙන කෙනෙක්. සමහර අය හඳුනා ගන්නවා මම නම් ගොඩක් වැඩ පටන් අරගෙන තියෙනවා. අපේ දරුවෝ එහෙම හිතන්න ඕන, අපේ ළමයි එහෙම හිතන්න ඕනේ, අපේ තරුණ පිරිස එහෙම හිතන්න ඕන. මං ගොඩක් වැඩ පටන් අරන් තියෙනවා. හැබැයි ඉවර කරපු වැඩක් නෑ. ඉවර කරෙන් තියා ටිකක් දුරක්වත් අරගෙන ගිය වැඩක් නෑ. හරිද? ඒ දෙවෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා හිතන්නේ කොහොමද? හිතන්න වෙන්නේ එයා ගැන පිරික්සනකොට තමන් ගැන විමසිලිමත්ව බලනකොට තුන්වෙනි එක්කෙනාට දැනෙන දේ තමයි මේ මම හුඟක් වැඩ පටන් අරගෙන තියෙනවා, කරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි මට එකක්වත් ඉවර කරන්න නම් හම්බුන්නේ නැහැ. හරිද? ඔන්න ඔය ඉවර කරන දක්වා යන්න බෑ. පටන් අරන් ටිකක් දුර යනකොට මාව අසාර්ථක වෙලා තිනවා. හුඟක් වැඩ එහෙමයි. ඔය දුර්වලතා තුනක්. මේ දුර්වලතා තුන ආකාර තුන හිත දුර්වල වෙන, වීරිය හීන වෙන, තීන මිද්දේ නැగిලා එන මේ ආකාර තුන සිද්ධ විය හැකිව තියෙන අවස්ථා 8 තමයි අර වෙන වැඩක් යෙදෙන වෙලාවක, වෙන ගමනක් යන්න වෙන වෙලාවක, ඒ වගේම අසනීපයක් හැදෙන වෙලාවක සහ මේ ආහාර ගැනීමට සම්බන්ධව. ඉතින් මේවා ගැන හොඳට විමසපුවාම අපිට ඒ තැනේදී මං අසාර්ථක වුණා නම්, හරිද? ඔය කොයි තැනේදී අසාර්ථක වුණේ කියලා ඕන නම් අපේ දරුවන්ට ඔය අපි ඉගෙන ගන්න සංඛ්‍යානේ පාඩම් වගේ තියෙනවා නේද? ඔය ඔක්කොම තියෙන්නේ දත්ත. ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඇනලයිස් කරලා දන්නවද දියුණු ලෝකයේ රටවල් විතරක් නෙවෙයි අපේ රටේ වුණත් ගණිත ක්‍රමවේද භාවිතා කරනවා. ගණිත ක්‍රමවේද භාවිතා කරන්නේ සංඛ්‍යානේ එහෙම අපිට ඕන වෙන්නේ ඒකයි. ඒවා ඕන වෙන්නේ ඒ දත්ත විශ්ලේෂණය කරලා සමස්තයක් විදිහට බලන්න. සමස්තයක් විදිහට ඒ දත්ත දිහා බලපුවාම ඒවයි අපිට තේරෙනවා රටාවන්. තමන්ට ආවේනික රටාවන් ගවේෂණය කරගන්න පුළුවන්. ඒවා අනුව තමයි අනාගතයේදී හරියටම හොයලා බලන්න ඕන නම් සමහර අයට මේවා හරි පුදුමයි. තමන් මේවා අධ්‍යයනය කරොත් තමයි හම්බෙන්නේ. වැඩක් පටන් අරන් දවස් 7ක් විතර යනකොට තමයි සමහර අය ෆේල් වෙන්නේ. හරිද? සමහර අය සති 2කින් විතර. සමහර අය එක දවසකින් වගේ. එතකොට
ඒ කියන්නේ කරන වාරගාන අනුව. ඉතින් මෙයා දන්නව එතකොට හරි මන් දැන් වැඩ 10ක් විතර පටන් ගත්තා. හැම එකක්ම වගේ සතියක් එකහමාරක් යනකොට තමයි මට එපා වෙලා ඒක නිකන් උවමනාවක් නැතුව කරන ගතියකට ඇවිල්ලා අන්න එහෙම වෙන්නේ. එතකොට දැන් මම මං ගැන දන්නවා. හරිද? මං ගැන දන්න නිසාවෙන්ම දැන් මොකද වෙන්නේ? හරි? මං ගැන දන්න නිසා දැන් වෙන්නේ මොකක්ද? මේ මම ලෑස්ති වෙනවා මෙන්න මේ කාලයේදී මෙන්න මේ අවස්ථාවේදී තමයි මාව වැඩියෙන්ම අසාර්ථක වෙන කාලය. මම දන්නවා එහෙනම් මං ගැන. එහෙනම් මේ වෙලාවේ එන ප්‍රහාරයට මම සූදානම් වෙන්න ඕනේ. මම දන්නවා සතියක් යනකොට මේ වැඩේ මගේ අන්න එහෙම ඔය වගේ චෝදනා අපේ දරුවනේ සමහරට අපේ දෙමව්පියෝ අපිට කරනවා. ඔයා මොන වැඩේ පටන් ගත්තත් ඔයා සතියයි කරන්නේ මන් දන්නේ නැද්ද ඔයා ගැන? ඔන්නෝම කියනවා. මන් දන්නේ නැද්ද ඔයා ගැන? ඒ කියන්නේ අපි ගැන අපේ දරුවෝ ගැන හොඳ විනිශ්චයක් දෙමව්පියන්ට තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක වෙන කෙනෙකුට නෙවෙයි තියෙන්නේ. දෙමව්පියන්ගෙන් ඒ විදිහ ප්‍රකාශයක් ලැබීම හරීම වටිනවා. අපිට එහෙම ලැබිලා නැහැ. ඒ මොකද ඒ දෙමව්පියෝ අපි ගැන හොඳ අධ්‍යයනයක ඉඳලා හින්දා. ඊට වඩා මේක විසඳාගන්න අපේ දරුවන්ට ඔය තියෙන දත්ත ටිකක් ඒක රාශි කරලා තමන් ගැන මගේ අඩුපාඩු මෙන්න මේ තැන්වලදී සිද්ධ වෙන්නේ කියලා තමන්ම හොයාගන්න ඕන. මේක දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි ඕනම කෙනෙකුට පැහැදිලිවම භාවිතා කරන්න පුළුවන් දෙයක්. අද බලන්න හරීම මේ හීන දීන ආකාරයට තමයි මේ විවාදයක් කරත් තර්කයක් කරත් ඒවයි තියෙන පෞද්ගලික තර්ක. ඒවයි කිසි විද්‍යාත්මක පදනමක් නැහැ. අද පෞද්ගලික තර්ක කියන්නේ මොනවද? ඒවා නිකන් මේ හුදු තමන්ට ආවේනික දේවල් විතරක් කියන කාරණා සහිතව නැතුව නිකන් ඇඟිලි දික් කරගන්න ගතියක් තියෙන ඒවා තමයි තියෙන්නේ. උසස් මානසික තත්ත්වයකින් අපි කටයුතු කරන්නේ නැති බව පේනවා. එතකොට මේ තමන් ගැන ගවේෂණය කරන කෙනාට ඒ උසස් මානසිකත්වයකින් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න අපි ඊළඟ සතියේ අසාර්ථක වීම වලදී කොහොමද සාර්ථකත්වයට පත් වෙන්නේ කියලා තමයි මුළු සතියෙම සාකච්ඡා කරන්නේ. අසාර්ථක වීම අතර තමන්ගේ ඒ කියන්නේ අකරතැබ්බ වෙන ඒවා. එතකොට කුමන හෝ අසාර්ථක වීමක් දන්නවද? තමන් පටන් ගත්ත වැඩේ අතරමඟ නැවතෙන එක අසාර්ථක වීමක්. අසාර්ථක වීම අවම කරගෙන හානිය අවම කරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන එක ගැන තමයි ලබන සතියම ඔන්න ඉතා වැදගත් මුල ඉඳන්ම අපි ඒ පිළිබඳව හදාරන්න ඕනේ. ඒ පිළිබඳව බොහෝ කරුණු කොහෙද මේ කරුණු තියෙන්නේ කියලා අපේ දරුවෝ දන්නවනේ දැන් බදාදා දවසේ අපි කතා කරන්නේ මේ කරුණු කොහෙන්ද අපි ග්‍රහණය කරගන්නේ කියලා. හරිද? ඒතර ජීවිතයේ අසාර්ථකභාවයට පත් වෙන හැම වෙලාවකම හුඟක් කට්ටියට මොකද වෙන්නේ? වැටුනොත් වැටුනමයි නැගිට ගන්න බෑ. පසුතැවි ඉන්නවා. හරිද? අන්න ඒ වයින් අයින් වෙන්න මොකද කරන්නේ? ඒ අසාර්ථක වීම වලදී තමයි විභාගයකට කිට්ටු වෙනකොට අපි හිතමුකෝ මාස 6ක් විතර තියලා Tamanට තේරෙනවා මගේ සැලසුනුත් අසාර්ථකයි. මේ මට දැන් නම් මේ සිලබස් එකත් එක්ක යන්න බෑ. මම දැන් කොහොමත් ෆේල් වෙන මට්ටමට වැටලා තියෙන්නේ කියලා. එතන ඉඳන් තියෙන ටිකවත් කරන්නේ. මම දන්න කෙනෙක් හිටියා. එයා ඔය වගේම සිද්ධ කළා. මාස 6ක් විතර තියෙද්දි විභාගය අතාරින්න විශේෂයෙන් මාස 3ක් විතර තියෙද්දි නම් එයා කොහොමත් අතාරිනවා. හොඳින් ඉගෙන ගන්න කෙනෙක්. ඉගෙන ගත්ත කෙනෙක් සාමාන්‍ය පෙළ ඉතා හොඳින් ප්‍රතිඵල ලබා ගත්ත කෙනෙක් සම්මාන සහිතව විතර සම්මාන කියලා කියන්නේ මේ සමාජ සම්මානයකුත් එක්ක පාසලේ ඉහළින්ම මම හිතන්නේ පළාතේ හරි දිස්ත්‍රික්කයේ හරි ඉහළින්ම සමත් වෙච්ච ළමයා. මෙයා මොකද කරන්නේ? අතාරින්න පටන් ගත්තා. එතකොට මම ඒ දරුවට කිව්වා බොහෝ වතාවක් හරි දැන් විභාගයේ අතහරින්න කමන්නේ. මේ සැරේ විභාගය අතහරින්න. හැබැයි ඔයා ඊළඟ සැරේ දැන් කරනවමනේ කියලා කියන්නේ. ඊළඟ සැරේ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට සමත් වෙන්නට කරන්නේ නම් දැන් ඔය වැඩේ ඔය විදිහටම කරා යන්න මේ සැරේ විභාගය ලියන්න. මේ සැරේ විභාගය ලියන්නේ ඇයි? ඊළඟ වතාවට අත්දැකීමක් සඳහා. ඊළඟ වතාවට අත්දැකීමක් සඳහා
මේ සැරේ දැන් ඔය විදිහටම පාඩම් කරලා ලියන්න. ඒකලා විභාගයට යන්නෙත් මේ සැරේ සමත් වෙන්න බලාගෙනත් නෙවෙයි. නමුත් හැබැයි විභාගය ඉවර වෙච්ච දවසේ ඉඳලා ඔයාගේ සැලැස්ම දැන් මෙතන ඉඳන් අවුරුදු 1.5කටයි සැලැස්ම තියෙන්නේ කියලා. කරේ නැහැ. කොච්චර කිව්වත් කරේ නැහැ කියලා අර අතහැරිය දවසේ ඉඳන් නිදහසේ හිටියා. පුදුමයක් මං අපේ දරුවන්ට කියන්නම් මේ කම්මැලිකම් මේ තමන් පිළිබඳව විනිශ්චය ඇති නොකර ගැනීම කියන එක මේ පුදුමය බලන්න හොඳට මෙයා ඊළඟ අවුරුද්දේ මොකද කරේ දෙවෙනි වතාව කියන්නේ දෙවෙනි වසරේ දැන් අතෑරලා ඊළඟ සැරේ කරන්න හිටියේ ආය ඒ විභාගයට මාස 3ක් විතරදී ආය කිව්වා නෑ මං ඊළඟ සැරේ කරන්න කියලා. මම ආය අනාවැකියක් කිව්වා ඊළඟ සැරේත් ඔයා කරන්න එක කියලා. ඇත්තටම මේ විභාගෙට අන්තිමට 3 වෙනි අවුරුද්ද වෙනකොට මුහුණ දුන්නා අසමත් වුණා. ඒක තමයි තමන්ගේ තීරණ හරි කියලා හිතන එක. තමන් ගැන ගවේෂණය කරන්නේ නැති එක. තමන් ගැන ඉතා හොඳින් ගවේෂණය කරලා තමන්ගේ අඩුපාඩු හොඳින් දැනගත්තොත් විතරයි දරුවනේ අපිට පුළුවන් වෙන්නේ අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. ඒකින්ද මේ මගේ කම්මැලිකම් ටික මං හොයාගන්න. මේකනේ වැඩි. ජීවිතේ සාර්ථක කරගත්තොත් විශේෂයෙන්ම තරුණ කාලේදී ඕන කරන පාර යා යුතු මග පිළිබඳව ඉවක් ඇති කරගත්තොත්. අපේ ජීවිතයේ අපි යා යුතු මග පිළිබඳව යම් කිසි ඉවක් ඇති කරගත්තොත් එතකොට ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතය හරියට අරගෙන යන්න. වැරදි හදාගන්න යන්න ඕන පාර හොයාගන්නවා. ඒතර අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙන මේ ලාභය බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපේ දරුවනේ අපි හිතුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කළ යුතු දේ අනිවාර්යෙන් කළ යුතු දේ මොකක්ද කියලා ලයිස්තුවක් හැදුවොත් හරි එතකොට මේ ධර්මය අහන්න ඕනේ එතකොට පොත්පත්වල තියෙන ධර්මය හදාරන්න ඕනේ එතකොට ඒවා ධාරණය කරගන්න ඕනේ ඒවා ගැන තමන්ගේ පැත්තෙන් විමසා බලන්න ඕනේ ඒ වගේ දැන් කාරණා ගොඩක් තියෙනවා ඒ වගේ. ඒ අතර තියෙනවා පුද පූජා පවත්වන්න ඕනේ. ඒකත් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය ටික පෙළ ගැස්සුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඔය පුද පූජා පැවැත්වීම යටට යනවා. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. යටට යනවා. පළවෙනියෙන් කළ යුතු දේ නෙවෙයි ඒක. අපේ අය මොකද කරේ? පළවෙනි දේ පුද පූජාවන් සහ බාරහාර ඔය වගේ කිසිම තමන්ගේ පැත්තට ලොකු ලාභයක් නොලැබෙන දේවල් තමයි ඉස්සෙල්ලාම කරන්න පටන් ගත්තේ. ඉතින් මේ දේවල් නිසා තමන්ගේ ජීවිතය ටිකක් අපහසු තත්ත්වයන් වලට පත් වෙනවා. වැඩක් කරන්න ගියාම ඒ වැඩේ නිරවුල්ව කරගන්න පුළුවන් හැකියාව නැති වෙනවා. තීක්ෂණ බුද්ධියට තර්කානුකූල බුද්ධියට ඉඩක් නැති වෙනවා. ඒකින්ද තමන්ගේ පරාජය ඇති කරගන්න එපා තමන් එක්ක. ඔය තීන මිද්දය කියන තමන්ට හරියට හානි කරන ජීවිතයේ විනාශ භාවයට පත් කරන්නට හේතු වෙන මේ ධර්මතාවය කියලා කියන්නේ හිතේ උපදින හැඟීම යට කරගන්න අපි ඉතාම දක්ෂ වෙන්න ඕනේ. ඒ හැඟීම යට කරගත්තොත් විතරයි ඒක මැඩපවත්තගෙන වීරය කියන උතුම් ගුණාංගය ක්‍රියාත්මක වෙන ආකාරයට ඔය විදිහට පුහුණු කරගත්තොත් අපිට කවමදාකවත් වරදින්නේ නැහැ. කොයි කවරදාකවත් වරදින්නේ නැහැ. තමන්ව ජය ගන්න කෙනා ලෝකය ජය ගන්නවාමයි. ජයමගක් විවර කරගන්න අභිමානයෙන් යුක්තව. අපි දන්නවනේ අභිමානය කියන එක තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රබල ගුණයක්. හරිද? එතකොට ඒ අභිමානවත් ජයග්‍රහණයක් කියලා අපි හැමදාම කියනවා. ජයග්‍රහණය අභිමානවත් වෙන්නේ ඒක තමන්ගේ තුලින් ඇති කරගත්තාම. ඔය අනුන්ගේ ඇඟේ එල්ලිලා කිනිතුල්ල වගේ. කිනිතුල්ල බඩ පුරව ගන්න කාගේ හරි ඇඟේ එල්ලෙන්න ඕනේ. එයා හදාගන්න දෙන්නේ වෙන කාගේ හරි ලේ බීලා තමයි යාලා පෝෂණය වෙන්නේ. කූඩැල්ලොත් එහෙමයි. සමහර මිනිස්සු ලොකු වෙන්න හදන්නේ. ඒ තමන්ගේ පෞරුෂය නිර්මාණය කරගන්න හදන්නේ. අනිත් අය යට කරන්න හදන්නේ වෙන කාගේ හරි ඇඟේ ලේ බොන ගමන්. ඒ කියන්නේ වෙන කාගේ හරි එල්ලිලා ඉන්න ගමන්. සමහර අය දේශපාලනඥයෝ ගැන ලොකු මේ එකක් තියාගෙන ඒ කට්ටිය මත රඳාපදින ඒ කට්ටිය හරියට බැනුම් අහනවා. ඒකෙන් හින්දා මිනිස්සු කියන සපත්තුලියෝ කනවා කියලා. හරිද? ඔය යන්නේ සපත්තුලියෝ කන්න යන්නේ කියලා කියනවා. ඒ වගේ ඒවා වෙනවා ඇත්තටම. ඒ වගේ ඒවා වෙන්නේ තමන්ගේ හැකියාවන් දියුණු වෙන්නේ නැති වෙනකොට. තමන්ගේ හැකියාවන් හොඳට දියුණු කරගත්තාම දේශපාලඥයෝ නායකයෝ තමන්ගේ පස්සේ පන්නගෙන එනවා.
ඉතින් ඒ වගේ දරුවෙක් තමයි වෙන්න ඕනේ. හොඳට හිතන්න අන් අය තමන්ගේ පස්සේ ලුහු බැඳගෙන එන චරිතයක් තමන් නිර්මාණය කරගන්නට ඕනේ. තමන් අන්න අය ලුහු බැඳගෙන යන චරිතයක් නෙවෙයි. එදාට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. හිත ජීවිතය ගැන හොඳට හිතන්න. තීන මිද්දේ කියන රකුසගෙන් අයින් වෙන්න, කම්මැලිකම කියන තමන්ටම හානි කරන තමන්ගේම ඇතුලෙන් එන යකඩේ දිරන්නේ මලකඩ වලින් වගේ තමන්ගේ ජීවිතේ විනාශයට යන මේ ක්‍රියාවලියෙන් අයින් වෙලා ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් පුද්ගලයෙක් බවට පත් වෙලා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, අද දවසේ මේ ධර්ම දේශනාව නිවසට අරගෙන එන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය අපේ පින්වන්ත දරුවන් වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. යම් කිසි දුක් කරදර පැමිණිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවතාවය ඇති වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන පින්වත්නි ජීවනී හා රංජිත් පණ්ඩිතගේ දෙපළ විසින් කියලා. ජීවනී හා රංජිත් පණ්ඩිතගේ දෙපළ විසින් කියලා නොවැම්බර් මාසයේ උපන්දිනය සමරන රජීව් සහ සේනිය පුතාලාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම කුසල ධර්මය සිදු කරනු ලබනවා කියලා සඳහන් කරලා. ඉතින් අපි පුතාලාට දුවලට බණ කියපු දවසේ ඔන්න දරුවන්ටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාගෙන තමයි මේ ජීවනී සහ රංජිත් පණ්ඩිතගේ කියන දෙපළ ඒ දායකත්වයෙන් කටයුතු කරන. ඉතින් අපි ඒ දරුවෝ දෙදෙනා ඇතුළු අපේ ජාතියේ සියලුම දරුවන්ට වගේම හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ උපන්දින සමන රජීව් සහ සේනිය කියන පුතාලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා. තමන්ගේ ජීවිත නිරවුල් කරගන්නට ජීවිතය ඊටාම ඉහළ ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා. ඒ වගේම දායකත්වයේ දරන දෙපළ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ හැම දිනාටම දීර්ඝායුෂ වේවා. සියලු යහපත සිද්ධ වේවා. උතුම් සැනසීමෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පිරිස වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.